සුවදෑසනක් කියලා සබත් නමස්කාර දෙමින් දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබ සියලු දෙනා ආරාධනා කරනවා. අද දවසේ අපි දේවය ආරම්භ කරන පිණිස අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට උන්වහන්සේගේ දෑතට අද දවසේ මේ නමස්කාර දෙමින් අපි බාර කරලා යාඥා කරමු. අපි යාඥා කරමු. අවර්තෝසේ ප්‍රේම කරන අශුද්ධ ධර්මස්තෝ දෙවියන් වහන්සේ අද දවසේ ස්තුතිවන්ත වෙනවා පියාණනි. ඔබ වහන්සේගේ දරුවෝ සමග එක්වම පියාණන් වහන්සේ අද දවසේ මගේ පියාණනි ඔබ වහන්සේ නමස්කාර කරන්නට ඔබ වහන්සේ ස්තුති කරන්න දුන්නා කරුණා දයාව නිසාද මේ කාලය නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ මඟ පෙන්වමින් අප සමග සිටීමේ ඔබ වහන්සේගේ ආනුභාවය අප වෙත වපුරන්න කියලා ඉල්ලා සිටිනවා. ආරම්භයත් අවසානයත් ඔබ වහන්සේ ඔබව ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. හalleluya. නැවත වාරයක් උන්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ දෙවියන් වහන්සේගේ කරුණාවත් සමග සිද්ධ වෙනවා මේ වසංගතයත් සමග පුල්පතරා පිළිගන්න ලබනවා. ගොඩාක් අය අප සමග එක් වෙනවා ඇති. ඔබ බල ඉන්න එපා. අපි ප්‍රශංසා කරන මිතුරු උන්වහන්සේගේ අභිමුඛයේ ඔබ අප සමග එක්වලා ප්‍රශංසා කරන්ට උන්වහන්සේගේ බලයෙන් පිරෙන්න උන්වහන්සේගේ මඟ පෙන්වීම උන්වහන්සේගේ ඉදරව්ව උන්වහන්සේගේ අනාගත වාක්‍ය උන්වහන්සේගේ ඵල දීමන සියල්ල ඔබ ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. හොඳයි උදෑසන අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන නිසා අපි ගීතිකාව ගායනා කරමු. ගායනා කරලා උන්වහන්සේ කර සියල්ල සිහිපත් කරමින් අපි උන්වහන්සේට ප්‍රශංසා කරමු. Samiduniya
අපිට නොකියා ඉන්න ප්‍රමාද උන්වහන්සේගේ නාමයෙන් අපේ සුවය ජය සියල්ල තිබෙනවා. අපි ගායනා කරමු ගීතිකාවක් ගායනා කරලා මුළු අදින් අපි ඉන්න අවස්ථාවේ සිට උන්වහන්සේට ප්‍රශංසා කරන්න යනවා.
මඟ පෙන්වන්න යනවා. මේ ගීතකම මොකක්ද ගායනා කරනවා. මම දැස් ඔස්සාගෙන යාමන ගායනා කරන්නේ අපි උන්වහන්සේ කියමු යානනේ වහන්සේ දවසේ කතා කරන්න. ඔබගේ ගින්නේ වහන්සේ මට දවසේ කතා කරන්න. ඔබගේ සභාව ගැන කතා කරන්න. ඔබගේ සේවය ගැන කතා කරන්න. යානනේ මගේ පවුල ගැන කතා කරන්න. යානනේ මගේ දේශය ගැන කතා කරන්න උන්වහන්සේ සමග මේ උදෑසන පොරගසන්න. මාදා දවසේ අපි ලබන්නා වූ අභිෂේකය අපි ලබන්නා වූ බලය තමයි සතියක් අපිව ගෙන යන්නේ. සතියක් අපව මඟ පෙන්වන්නට යන්නේ. ඒ නිසා මුළු කදවකින් උන්වහන්සේ ගායනා බිෂොප්තුමා අද දවසේ ඔබගේ සිත තවවත් ශක්තිමත් කරන පිණිස දේශනාවෙන් ඔබව ශක්තිමත් කරන්නට යනවා. හලෙලුයා. දිව්‍යන් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් ගෞරවයෙන් අන්තර්ජාලය ඔස්සේ පවත්වන මේ දේවමයට ඔබ පිළිගන්නවා. අපි මොහොත අනිශ්චිත වෙමු. අද දවසේ යහපත් මරණාවත් ප්‍රාණවාස ඔබ වෙනුවෙන් සූදානම් වෙනවා. අද දවසේ ඔබ වහන්සේ දෙනා වචනය ඇසීමෙන් ඔබේ ජීවිතයට විශාල ආශිර්වාද වෙන්න යනවා. ඒ සඳහා අපි සූදානම් වෙන පිණිස
बहुत अनिश्चित भी बगे हाथवत सुंदर करगන්න උන්වහන්සේ බීජයක් පත් කරගන්න ඉස්සර යම් බාධාවක් වෙනවා නම් යාත්‍රාකට කියන ස්වාමිනී ඒ බාධා ඉවත් කරන්න කියලා දෙවියන් වහන්සේ දවස පචන ප්‍රබාරය ස්වාමිනී ඔබ වහන්සේ කතා කරන්න ඇත ස්තුති දෙවියන් වහන්සේ ඒ තුලින් ඔබේ ජීවිතවල වහන්සේ ආත්මික පෝෂණය දෙන්න ස්තුති ස්වාමිනී තව සත්‍යයක් වවන්න මේ ස්වාමී ජීවිත කාලෙක වචනය ආශිර්වාදයක් ඔබට ස්තුති ස්වාමිනී අවසාන සම ගෞරවය වයින් ස්වභාව කරගන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. අද දවසේ මගේ මාතෘකාව කුණාටුව නැමැති පීඩාව. ආමේන්. කුණාටුව නැමැති පීඩාව. ඔබ කුණාටු ගැන ඔබට බොහෝ අත්දැකීම් ඇති. මගේ ජීවිතේ මම බොහෝ කුණාටු වලට මොහොන දෙයක් තිබෙනවා. ඒ මොහොන දුන්නා හැම කුණාටුවක්ම සුභවදර්ව විසින් ගෙනාව කුණාටු. ඒ වගේම භෞතිකවත් ආත්මිකවත් බොහෝ කුණාටු තිබෙන බව කී දෙනෙක් දන්නවද? අද දවසේ ඔබ මේ ජීවිත ගමන ගැන කල්පනා කරන විට දැන් ඔබට වැටහෙනවා ඇති මහා සයුරේ දමක් කරන නැවක් කුණාටුවට අරුණාම කොහොමද මේ නැවේ සත්‍යය පවතින්නේ කියලා එයාට තත්ත්වයක තමයි අද ඔබේ මගේ ජීවිතේ පවතින්නේ කියලා කීදෙනෙක් කල්පනා කරලා බලනවා. අද විශාල කුණාටුවක් ඔය ලෝකේ පුරාම ව්‍යාප්ත වෙලා අවසානයි. ඒ කුණාටුව නම් කර දෙනවා COVID-19 නැති වසංගතයේ දෙස. හරියට කුණාටුවක අසෝනාව නැවක් මහ මුදේ කොහොමද චංචලවන්නේ? එනිසා අද ලෝකෙම සංචලන වෙලා තියෙන්නේ. සෙලවිලා තියෙන්නේ. එනිසා අද වසංගතය නැත්නම් COVID-19 නැත්නම් කොරෝනාව අද ලෝකෙම ලෝකේ නැවති නැවට පහර දෙන අවස්ථාවයි. ලෝකේ නැවති නැව සෙලවි ගමන් කරනවා. නැව ගිලෙවිද? නැව විනාශ වේවිද? නැවට කුමක් වේවිද කියලා අද කාටවත් හිතා ගන්න බෑ. බලේ තියෙන අයටවත් බලේ නැති අයටවත් හිතා ගන්න බැරි විශාල කුණාටුවක් තමයි අද දවසේ වත් මම මොන දෙන්නා වූ මේ කුණාටුව. නම දෙවියන් වහන්සේගේ වචනය මේ කුණාටුව ගැන මොනවද කියන්නේ? ගීතාවලිය 107 වෙනි පරිච්ඡේදය. ගීතාවලිය 107 වෙනි පරිච්ඡේදය 29 30 පදවල මේ කුණාටුව ගැන දෙවියන් වහන්සේගේ වචනය මෙසේ ප්‍රකාශ කරනවා. මේ බලමු මොකද කියලා. එක්තමානෝ කුණාටුව සංසිඳුවනසේක එවිට බෝධේරයි නිසලවිය. ආමේන්. දෙවියන් වහන්සේ කුණාටුව සංසිඳන විට මොහොතේ රැල්ල නිශ්චල වෙනවා කියලා මේ ස්ථානයේ සඳහන් වෙනවා. මොකද්ද මේ දෙවියන් වහන්සේ ඔබටයි මටයි මේ දෙන්නා වූ පණිවිඩය? මේ වසංගතය මේ පීඩාව ලෝකෙ ප්‍රියක් වෙලා තිබෙනවා. ඒක පැත්තක්. අනිත් පැත්ත ඔබගේ ජීවිතය තුළ ඔබ වසංගතයට අසු නොවුණා වෙනත් පීඩාවට මුහුණ දීලා ඔබේ ජීවිතය සමහර ඔබගේ නිවස සමහර ඔබගේ පවුල සෙලෙලි තිබෙනවා. බොහෝගේ ජීවිත එයාට තත්ත්වයකට දෙන්නේ. නම දෙවියන් වහන්සේ කියනවා ලෝකයේ මෙන්න ඔබවත් නිශ්චල කරන්න පුළුවන් එකම දරන වහන්සේ උන්වහන්සේ කෙනෙක්. උන්වහන්සේ අන කරනවා නම් උන්වහන්සේ දේව කරනවා නම් මේ වසංගතේ නවතිනා වගේම ඔබගේ ජීවිත වල සියලු කුණාටු නැවතිලා ඔබ සාමාන්‍ය තත්ත්වයට පරිවර්තන වෙන්න යනවා. දැන් මොකද කියලා වදේ? නිසලතාවය ඇති වූ බැරි හෝ සතුටු වූ
එතුමාට ඕන අදහස් කළ වරායට ඕම් පැමිණෙවසේක. හරියවියා මේ කුණාටු සංසිඳනාම වසංගතේ සංසිඳනාම සිළු ජනතාවට සතුට උදා වෙන්න යනවා. ඒ ලෝකේ දකින්න කුණාටු වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතේ වෙන කුණාටු වෙන්න පුළුවන්. ඒක නැවතුණා නම් ඔබට විශාල සතුටක් ඇති වෙන්න යනවා. ඊළඟ මොකද කියන්නේ? ඔබ යායුතු වරායට උන්වහන්සේ ඔබ ගෙනියනවා කියලා මේ ස්ථාන සඳහන් වෙනවා. නැවත ගමනාන්තයේ වරාය. ඔබගේ ජීවිතේ ගමනාන්තයේ වරායක් තිබෙනවා ඔබට. කොහේද වරාය තිබෙන්නේ? ඒ වරාය ස්වර්ගයේ තිබෙන්නේ. ස්වර්ගයේ නැති වරායට දෙවියන් වහන්සේ මේ කුණාටු නිශ්චල කරලා ඔබව ගෙනියන මේ ස්ථාන සඳහන් කරනවා. බොහෝ ප්‍රශ්න, බොහෝ පීඩාවන්, බොහෝ අමාරුකම්, බොහෝ කැළඹිලි මේ සියල්ල එන විට අපි මොකද කරන්න ඕනේ? අපි දෙවියන් වහන්සේ සොයන්න අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේ අපි ඉස්සර නමන්න අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේ දිනේ උන්වහන්සේ අපි යටත් වෙන්න අවශ්‍යයි. ඉස්සේ වෙන විට උන්වහන්සේ සැලසුම් කළ ආකාරයට නියම ස්ථානට කිසිම ප්‍රශ්නයක් නැතුව නිශ්චිතතාවය තුළින් ඔබ රැගෙන යන බව මේ ස්ථානයේ සඳහන් වෙනවා. ආමේන්. හalleluya. අද දවසේ ඔබගේ ජීවිතයේ තිබෙනා වූ ජීවනයේ වචනය, සහනයේ වචනය, ජයග්‍රහණයේ වචනය දේව වචනයේ පමණක් බව මතක තබා ගන්න. අපි බයිබලයේ නිසා අපහරි බලන විට අපේ බුදු මිත්‍රෝ, අපේ ආත්මික දේවරු මෙවැනි විශාල පුරාණකට මොහොන දීලා ඔය ජයග්‍රහණය කරලා දෙවියන් වහන්සේ නියම කළා වරායට ඇතුළේ අවස්ථානයි. වර්තමානයේ ඔබත් මමත් දෙවියන් වහන්සේ නියම කළා ස්වර්ගයේ වර්ගයට ගමන් කරන්නා වූ ස්වර්ගයට ගමන් කරන්නා වූ නැවියන් ලෙස, මනුෂ්‍යයන් ලෙස, නැවක් ලෙස මේ මහ පොළොවේ ජීවත් වෙනවා. අපි යම් මොහොතක් එක සාමුවේල් 17 වෙනි පරිච්ඡේදයක එක සාමුවේල් 17 වෙනි පරිච්ඡේදයේ මම ඔබගේ අවධානය යොමු කරන්න කැමතියි. සම්පූර්ණ පරිච්ඡේදය දේශනා කරන්න ගියොත් දුරාපතර දේශනා කරන සිටීමේ එවිට ඔබ වෙනිසට පාත්තට පුළුවන්. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා ඔබ එක සාමුවේල් 17 වෙනි පරිච්ඡේදය විවේකීව මොහොතේ කියවන්න. එවිට ඔබට බොහෝ දේවල් තේරුම් ගන්න පුළුවන් වෙයි. ආයේ පරිච්ඡේදයේ පද කීපයක් පමණක් මම තෝරගත්තා. මේක පුද්ගල දෙදෙනෙක් අතර පොදු අරගලයක්. ජාති දෙකක් අතර විශාල අරගලයක්. ඛණ්ඩ දෙකක් අතර විශාල සටනක්. විශාල පුරාණයක් නිසා මිනිස්සෙක් මතු වෙනවා. දෙවියන් වහන්සේගේ සෙනඟට විරුද්ධව. ඒ මිනිස්යාගේ නම ගොඩියෙක් කියලා බයිබලයේ සඳහන් වෙනවා. මේ ගොඩියෙක් කියන්නේ පුද්ගලයා යෝධයෙක් කියලා බයිබලයේ සඳහන් කරනවා. මේ මිනිස්යා විශාල උස පුද්ගලයෙක් කියලා බයිබලයේ සඳහන් කරනවා. මේ මිනිස්යා විශාල මහත බල සම්පන්න පුද්ගලයෙක් කියලා බයිබලයේ සඳහන් කරනවා. ඔව් පිලිස්තිවරයෙක් කියලා බයිබලයේ සඳහන් කරනවා. මේ පිලිස්තිවරයා දෙවියන් වහන්සේගේ සෙනඟට ඊශ්වර සෙනඟට අභියෝග කරමින් විශාල යුද්ධයකට පැමිණ සිටිනවා. මේ පිලිස්තියා හැම මොහොතේම වාසවත් ගොඩවෙමින් දෙවියන් වහන්සේ අපහාස කරමින් දෙවියන් වහන්සේ නිඳා කරමින් දෙවියන් වහන්සේ සෙනඟව ලැජ්ජාවට ක්‍රියා කරන බයිබලයේ සඳහන් වෙනවා. ප්‍රේමණීය දේවදරුවනි, අද ඔබ ඉදිරියේ පිලිස්තිවරු සිටින බව අමතක කරන්න එපා. අද ඔබට විරුද්ධව ජාති නැගිටින බව අමතක කරන්න එපා. අද ඔබට විරුද්ධව යම් කණ්ඩායම් ක්‍රියා කරන බව අමතක කරන්න එපා. එදා මේ පිලිස්තියා මේ ගෝඩේ කරනා යෝධයා දෙවියන් වහන්සේ සෙනඟට අපහාස කළාසේ, නිඳා කළාසේ, පීඩා කළාසේ, ලැජ්ජා කළාසේ. අද ඔබට මට ඒ බඳුර කණ්ඩායම් හැමදාම සිටින බව මතක තබාගෙන ජීවත් වෙන්න අවශ්‍යයි. ඉතින් දවසේ මේ ගෝලිය දෙවියන් වහන්සේගේ සෙනඟට විශාල කුණාටුවක් වුණා. ඒ කුණාටුව මොන දෙල බැලුවා දෙවියන් වහන්සේ මිනිස්යාගේ ලේ වතුර බවට හැදලා ඕ බියට පතලා හිටියා කියලා මේ ස්ථාන සඳහන් වෙනවා. අද දවසේ කොවිඩ්-19 වසංගතය ඉදිරියේ සෙනඟ
කර ක්‍රියාකාර දෙයක් වෙන රාජ්‍ය නායකයන් රට පාලනය කරගන්න බෑ. ලෝකේල බලවතුන්ට තමන්ගේ දේශයේ හරියට කල්පනා කරගන්න බෑ. අද එවැනි විශාල දීර්ඝාවකට ලෝකේ පත් වෙලා තිබෙනවා. අය බලමු 1 සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදය 11 පදය. සාවුල්ද ඊශ්‍රායෙල් සිළු ජනයාද පිලිස්තියාගේ වචන අසා තැතගෙන බොහෝසේ බියපත් වූ රජතුමා බය වෙලා. යැසිය බය වෙලා. ඇයි? ගෝලියගේ වාසි බස් නිසා. ඔහුගේ ගාම්භීර කතාවල් නිසා. ඔහුගේ බලවත් මුඛ ප්‍රහාර නිසා රජතුමාගේ ජනතාව පොළට බය වෙලා ඉන්නවා. නමුත් දෙවියන් වහන්සේගේ මිනිස්සේ මෙරට හිටියා. ඔහු ඇවිල්ලා උස යෝධයෙක් වගේ මිනිස්සෙක් නෙමෙයි. පුරා පොළු ගැලේ ගිය සතියේ අපි කතා කළා. අපි මොකද කතා කළේ? වපුරන බීජය ගැන කතා කළා වෙනවා. මේ පොළු ගැටයට සාමයේ අනාගතවත්වරේ විශ්ින් දැන් බීජයක් වැපුරුවා ආත්මිකව. ඔහු ආලේප කළා කියලා සඳහන් කළා අපි ගිය සතියේ දෙවියන් වහන්සේගේ නාමයෙන්. ඒ ආලේපය අරා ඔහුගේ සිත තුළ ඔහුගේ ජීවිත තුළ යම් ආත්මයක් සුද්ධ ආත්මයක් බලවත් ආත්මයක් ක්‍රියා කරලා අපි ගිය සතියේ අපි මෙනෙහි කළා. මෙන්න නැවත මේ කතන්දරේ දාවිත් නැමැති පොළු ගැටේ සම්බන්ධ වෙනවා. මේ යෝධයා මෙච්චර වාසවත් වඩන විට මේ යෝධයා මෙච්චර අභියෝග කරන විට මුළු ඊශ්‍රායෙල් දේශයේ සාවුල බය වෙලා ඉන්න විට දෙවියන් වහන්සේගේ ආත්ම තිබ්බා මේ පුංචි පොළු ගැටයා ඒකට මොන දෙන සූදානම් වෙනවා. 1 සාමුවෙල් 17 වෙනි පරිච්ඡේදය 40 වෙනි පදය මොකද කියන්නේ? තමාගේ සැර ඔහු මේ උත්තර ප්‍රථම ඔහු ගිහිල්ලා සාමුල් රජතුමාට කියනවා මම කැමති මේ පිලිස්තියාට මොන දෙන්න මට ඌව මරන්න පුළුවන් කියලා පිලිස්තියාගෙන සාමුල් රජතුමාට ගිහිල්ලා දාවි කොට ගැටය කියනවා. රජතුමාට හිනා ගියා. යෝධයෙක්ව මරන්න ඔබ අර හොඳයි කියලා ඕට දුන්න ආයුධ ඕට දුන්න ඇඳුම්පැළඳුම් ඒවා ඉතා බරයි. ඔහුට ඒවා දාගෙන ඇවිදින්න බැරි වුණා කියලා. කොහොමද කරේ? රජතුමා මට මේ ඇඳුම් එපා. මේ කිසිම දෙයක් එපා. ඔබගේ කඩුවක් එපා. ඔබගේ සමත්වත් එපා. ඔබගේ ඩයවර්ස්වත් එපා. ඔබගේ ඕරුණත් එපා. මට මේ කිසිම දෙයක් ඕනේ නැහැ කියලා මම ගිහිල්ලා පිලිස්තියා පරාජය කරලා ඔහු කොහෙද ගියේ? ගඟක් ගාවට ගියා. ගිහලා මොකද කරේ? 1 සාමුවෙල් 17 පරිච්ඡේදය 40 පදේ තමාගේ සැරයට අතිගෙන දොළෙන් සිඳු ගල් පහක් තෝරාගෙන තමන් ළඟ තිබෙන පසුම්බිය මත ඒට මල්ලේ ඒවා දමාගෙන අති ගල්පඩේ රැගෙන පිලිස්තියා දෙස යන්නට විය. ඔහු ගඟක් ගාවට ගියා. සිඳු ගල් පහක් ගත්තා. ගල් පහර ඔහුගේ බෑග් එකේ දාගත්තා. ඔහුගේ අත තිබේ කැටපොඩ් එකක් පමණක්. කැටපොඩ් එක අරගෙන පිලිස්තියා ඉස්සරහට ගියා. මේ පුංචි දාවි කිසිම ඇඳුමක් පැළඳුමක් නැතුව, ඒ කියන්නේ යුද්ධ ඇඳුමක් පැළඳුමක් නැතුව පුංචි පොළු ගැටේ මේ යෝධයා ඉස්සරහට යන යෝධයාට මොනවද හිතුනේ? යෝධයා ලස්සන කතර කැට පටන් ගත්තා. බම්බෝ මරලා උඩ දානවා කාක්කට බස් කන්න කිව්වා. මොකද ඉවරෙද්ද? ගොඩ පුළුවන් බම්බාගේ වෙලේ පරාජය බෝ වාසි බස් දෙවුවා. දෙවියන් වහන්සේගේ ආත්ම තිබ්බා මේ කුචි කුල් ගැටේ මොකද වෙන්නේ? නිර්භීතව ඉදිරියට ගියාම සඳහන් වෙනවා. ඔව් මේ දාවිද මේ කුචි කුල් ගැටය උනාට උඩ ශක්තිමත් මොන දෙනවා. ඔව් දෙවියන්ව ඒ දේව ආත්මය මුල් කරගෙන 45 වෙනි පදය 1 සාමුවෙල් 17 පරිච්ඡේදය 45 වෙනි පදය එවිට දාවීද් පිළිතුරු දෙමින් තෝ කඩුවක්ද පෙළණයක්ද කුන්තියක්ද රැගෙන මාළකට එන්නේය. මං මනයි තා නින්දා කළ ඊශ්‍රායෙල් හමුදාවට සියලු බලදී සමිඳුන් වහන්සේගේ නාමයෙන් කාලකට මේක ප්‍රකාශ කළා. බස් යුද්ධ ආයුධ සැරසෙලා සන්නද්ධව මාව මරන්න එන්නේ. මම එන්නේ දෙවියන් වහන්සේගේ නාමයෙන්. බලින්දා කරන වපාස කරන බලජ්ජා කරන විශ්වයේ බඹකර දෙවියන් වහන්සේගේ නාමයෙන් මම ඔබේ ඉන්නේ කියලා මේ පොළු ගැටේ ප්‍රකාශ කළා. හalleluya හalleluya
දෙවියන් වහන්සේ තුළ ජීවත් වෙන මනුෂ්‍ය කෙනෙක් අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ ආත්මය තිබෙන්න මනුෂ්‍ය කෙනෙක් අවශ්‍යයි. මේ දේවල් නැත්නම් අපේ ලෝකේ ජය ගන්න බැහැ කවදාවත්. අද දවසේ සමහර වෙලාවට අපිට අසන්න ලැබෙනවා දෙවියන් වහන්සේ සභාවන දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට ලෝකේ අපහාස කරනවා. දැන් යේසුස් වහන්සේ කුරුසේ ඉන්න විට ඔබ අනිත් අය ගැලෙවුවා නම් දැන් අපිව ගලවලා දැන් ඔබ කුරුසේ ගැලෙලා වරෙන් යනවා වාසකම් දෙදෙවෝ වගේ. දැන් ඔබට බැරිද කොරෝනා රෝගේ සුව කරන්න? දැන් ඔබට බැරිද මේ වසඟේ පහ කරන්නේ පස්ස කරනවා කාණ්ඩා නැතුවා නෙවෙයි. එහෙම ඒ අය වාසකම් දොරවිල අපේ පිටුරුව බය වෙලා සැක වෙලා වෙවුනනමද? ඒ වෙවුනන්නේ දාවීද් තුළ තිබ්බ ආත්මයෙන් නැමැති දේව මනුෂ්‍යෝ. ඔබට මට එහෙම වෙන්න බෑ. දෙවියන් වහන්සේ දාවීද් දුන්න ආත්මය ඔබ තුළ මා තුළ තව දවසේ උන්වහන්සේ රෝපණය කරලා තිබෙනවා නම් ඔබට මට මේ පුරාවට පූර්ණ දේව ශක්තිය තිබෙන්න අවශ්‍යයි. මේ අභියෝගවල පූර්ණ දේව ශක්තිය තිබෙන්න අවශ්‍යයි. දාවීද් වගේ මම ජීවත් වෙන්නේ මම සටන් කරන්නේ මම පරාජය කරන්න යන්නේ මගේ දෙවියන් වහන්සේගේ නාමයෙන් කියනක ප්‍රකාශ කරනවා මනුෂ්‍යයට අවශ්‍යයි. මීට වඩා කුමාර වෙන්න පුළුවන්, මීට වඩා වසංගත වෙන්න පුළුවන්, මීට වඩා භයානක කාල වෙන්න පුළුවන්, මීට වඩා බොහෝ විපත් වෙන්න පුළුවන්. නමුත් ඔබ තමයි ජීවත් වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ නාමයෙන්. නාමයෙන් දරුවට වැඩක් නැහැ. ඒ දෙවියන් වහන්සේගේ ආත්මය ඔබ තුළ තිබෙන්න අවශ්‍යයි. සියලු ප්‍රශ්න සාර්ථක මුහුණ දෙන්න. දාවීද් අවසානයේ මොකද කළේ? පරස්පර පදින යන විට මෙසේ දාවීද් අඩුවක් නැතිව ගල් කටියෙන්ද ගලෙන් පිළිස්තියා ජයගෙන ඕඩ පහර දී ඕ මැරුවේ. හාලෙලූයා හාලෙලූයා. එක ගල් කටේ ගත්තේ ඕකේ කැලකොල්ලේ ගත්තා අර අයගේ බින්දා මොකද උනේ? කෙලිපි කියලා පිළිස්තියාගේ නාලන ගන්නේ ගෝලයේ නලන එක ගල් පාරේ ඔව් කඩාගෙන වැටුණා බිමට. ඒක පුංචි ගල් පාරේ ඔව් වැටෙනවා. ගල් පහක් ගත්තද දාවිත් යමේ කොළුගෙඩ එක ගලයි පාවිච්චි කරලා ඔව් වඩන්න. දෙපාසල පොරේ පිළිස්තියාට ගිහිල්ලා ඌගාතුප කඩවලගෙන ඒකට පිළිස්තියාගේ බෙල්ල කපලා මරලා දැම්මැවිලා. හාලෙලූයා. සතුරාගේ උපායෙන් මරණය කරන්න පුළුවන්. සතුරාගේ දේවල් පහර දෙන්න පුළුවන්. එහෙනම් ඔබට මට ඇයි බැරි මේ වසංගතට පහර දෙන්න? ඇයි ඔබට මට බැරි මේ පීඩාවට පහර දෙන්න? ඇයි ඔබට මට බැරි සතුරට පහර දෙන්න? දාවීද ජය ගන්නා දෙවියන් වහන්සේ අද ඔබ සම වාසක සිටුවා කියනවා සිටිවිල්ල දැක්ම ඔබ තුළ තිබෙනවද? ඔබ දෙවියන් වහන්සේ මනුෂ්‍යෙක් නම් ඔබට දෙවියන් වහන්සේ දර්ශනයක් තිබෙන්න අවශ්‍යයි. ඔබට දෙවියන් වහන්සේ සරසමත් තිබෙන්න අවශ්‍යයි. ඔබට දෙවියන් වහන්සේ ධර්මයක් තිබෙන්න අවශ්‍යයි. ඔබට දෙවියන් වහන්සේ ගමනක් තිබෙන්න අවශ්‍යයි. ඔබට දෙවියන් වහන්සේගේ ආත්මය තිබෙන්න අවශ්‍යයි. මේ සත්‍ය ජයග්‍රහණය කරගන්න. අවස්ථාවේ මේ ගෝලිය කොපමණ වාසිවාස පිළිවත් සිරිතු ගලකට ඔහු වැටෙනා මාර්ගපත් වුණා. ඔබගේ පුංචි යාඥාව ඔබේ පුංචි ආත්මික බීජය ලෝකෙව ජයග්‍රහණය කරගන්න පුළුවන් කියන එක මතක තබා ගන්න. ඕනම ගුණාත්මක පරාජය කිරීමේ දීපනාවල් දෙවියන් වහන්සේ ඔබට දීලා දෙනවා. ඕනම වසංගතයක් පරාජය කිරීමේ දීපනාවල් දෙවියන් වහන්සේ ඔබට දීලා දෙනවා. ඕනම පීඩා පාණිනිමේ ආත්මය දෙවියන් වහන්සේ ඔබට දීලා දෙනවා. අපේව සංගවාගෙන විශ්වව ගමන් කරනවා නම් අපිට කවදාවත් ජයග්‍රහණයක් ලැබෙන්නේ නැහැ. අද දවසේ අපි එකතු වෙන්න ඕන දවසක්. අද දවස අපි එක්සිට වෙන දවසක්. නමුත් එහෙම දෙයක් මේ දේශය අපි දකින්නේ නැහැ. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය බව, දෙවියන් වහන්සේගේ සභාවල් බව, දෙවියන් වහන්සේගේ සේවක බව අද යක්ෂයන්ගේ කඩා බෙදලා වෙඩි කරලා කොටවලා අන්න මන්ද කරලා දෙන්නේ. ඇයි? ගෝලයේ මේ උත් ක්‍රියා කරනවා දෙවියන් වහන්සේගේ සාසනය මහ පොළේ විනාශ කරන්න. අර දේව ආත්මය නැති දාවිදගේ ආත්මය මනුෂ්‍යයා මේවට අවිලා පුරාණ අවිලා විනාශ කරා ගමන් කරනවා. ප්‍රේමී දේවදත්තනි ඔබට මට
විනාශ වෙන්න අවශ්‍ය. ඔබට මට මේ කුණාටුවට නැති වෙන්න අවශ්‍ය. ඔබට මට මේ වසංගතේ මේ යන්න අවශ්‍ය. දෙවියන් වහන්සේ සලස්න්නේ කණමේ. දෙවියන් වහන්සේ ඔබ මාව පාලනය කරන තරම වහන්සේ. මාව කුසල එළඹෙන වාසව දෝරාගෙන අවස්ථානයි නම් දෙවියන් වහන්සේ දීපිත වරායකට ගෙනියන්න යනවා. දෙවියන් වහන්සේ නැති සීල පිළිස්තුත වගේ අන්‍ය ජාති සරක පෞකාර මිනිසු දෙවියන් වහන්සේ නමස්කාර කරන සරක නමස්කාර කරන සරක විනාශ වෙන්න යනවා. ගෝලෙ පැටන වගේ ඔබේ කුංචි කල්පාර වැටිලා කුඩු ෆට්ටම් වෙන්න යනවා. මේකයි දේව වචන ඔබට මට උගන්වන්නේ. මේකට ඔබගේ අවබෝධය තවත් වර්ධනය කරන්න කැමති පාවුතුමාගේ පැහැදිලි කිරීම තුලින් ඔබ කියවලා බලන්න දෙක කොරින්ති ආවෙන පරිච්ඡේදය 4 සහ 5 පද සුදු බයිබලයේ අලුත් යුස්මේ දෙක කොරින්ති ආවෙන පරිච්ඡේදය 4 සහ 5 පද මොනවද සඳහන් කරන්නේ? මේ ස්ථාන කාර්යයක් කියලා සඳහන් කරනවා. ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යකේ මහපොළේ ජීවත් වෙන විට ඔබට පැමිණෙන කුණාටු හැටි මේවා සඳහන් කරනවා. පළවෙනි කුණාටු පීඩාව. පීඩාව ඔබේ ජීවිතේ කුණාටුවක් හැටියට එන බව මතක තබා ගන්න. ඊළඟ කුණාටු තමයි ඔබේ ජීවිතේ ඉඳව අගහිරව. ඒක කුණාටුවක් හැටියට ඔබේ ජීවිතේ එන බව මතක තබා ගන්න. ඊළඟ තමයි නොයෙකුත් විපත්ති වලට ඔබට මුහුණ සිද්ධ වෙනවා. මුහුණ දෙන්න සිද්ධ වෙනවා. විපත් නැති කුණාටුවක් ඔබේ ජීවිතේ එන බව පාවුල් තුමා මේ ස්ථානයේ පැහැදිලි කරනවා. ඊළඟ පහර කෑම. නොයෙක් ආකාර පහර කැසෙන් කඩා වැටෙන ඔබේ ජීවිතය ඇති වෙන බව කුණාටුවකට එන බව මේ ස්ථානයේ පාවුල් තුමා සඳහන් කරනවා. ඊළඟට සිරගත වී පවා කුණාටුවක් හැටියට ඔබගේ ජීවිතේ එන බව මේ සඳහන් වෙනවා. මාව සිරගත දාන්න යම් කඩ උත්සාහ කළා. කවුරු නෙවෙයි ක්‍රිස්තියානි සභාව. ක්‍රිස්තියානි පූජකවරු. ඕඩර් ලෝකෝලකමත් මාව හිරගෙන දාන්න. ලෝකෙ විශ්ලේෂණ ප්‍රශ්නයක් නැහැ. මගේ දේවස්ථාන යාපදේ දේවස්ථාන දුමේ මම පිටිස්සර වැඩ කරන දේවස්ථානේ. මම නම කියන අකමැති. ජාත්‍යන්තර පූජකවරු ලංකාව ලෝකෙ තිබෙන ප්‍රබල සභාව මේ පූජ්‍යමාව කී සැරයක් ඉරේ දාන්න උත්සාහ කළාද? මට ඔය කෝදල එකසේ ගානක් නියම කළා. ඇයි? තණ්හාව නිසා දේපොළ. එමෙ දෙවියන් වහන්සේ ඔවුන්ට ජය ගන්න දුන්නේ නැහැ. ලෝකයේ සමග ජාත්‍යන්තර සමග ලංකා අංකයේ ඩිජිටවරයා තම කියන රොබේස්ට සිල්වා ඔවුසම සදාකල දෙන මිනිසෙක් මම ඔවුසාකල මාව විනාශ කරන්න ඩිජිටවරේ එක නඩු වාර ලක්ෂ 5ක් ගන්නවා. ඔය ලංකාවේ ඉන්න අංකයේ ඩිජිටවරේ රටේ ඉන්න ප්‍රමුඛ පාදන කතා දෙකේ මට විරුද්ධ කතා කරේ. නමුත් මගේ केस गहम सोलवන්න මේ නීතිත වෙරදෝ කතෝලිකේ ඔව් කිතුනේ ඔව් දෙවියන් වහන්සේ මිනිස්සේ අන්‍ය සරක කියන්නේ කවුද කියලා මම ඉන්නේ ඉගෙනගත්තා. එදා පිරිස්තෝ තමයි දෙවියන් වහන්සේ විරුද්ධව අපාත්‍රි ඉඳලා කරලා පීඩා කළේ. අද අපේම සරක අන්‍ය සරකට ඇයි ඔව් තුල ආත්මය නැතිකම මේ සභාව සුදාතර මහත්මයා සමුදය කියන්නේ වත් වෙනවා. ලෝකයේ හොඳම ඉගැන්වීම කරනවා සභාව. කතෝලික සභාවේ කැඩිලා ඇවිල්ලා කතෝලික සභාව වැරදි කළා ආරක්ෂක සභාව නිර්මාතෘරේ හරි වෙන්න පුළුවන්. ඉන්න ගෝල බාඩලික කතා කරලා වැඩක් නැහැ. ඕ ලංකාව මොනවද කරන්නේ? සභාව නම කියන ව්‍යාපාර කරනවා. සභාව නම කියන යාන වාහන ආරම්භ කරනවා. සභාවේ මුදල් අරගෙන පික්නික් යනවා. ඕ බඩත් මේ දේවල් කතා කරලා ඇවිල්ලා. වැරදි දෙයකට වල ඕ මට පාරකට මඩකට චෝදනාවල් තාගමි. ප්‍රේමීය දේවදත්තුනි මගේ මුල් සභාව මට මතකයි. සභාව ඇතුලේ කණික වෘත්තය දෙනවා. ඒ සභාවේ ගොඩනැගිලි තියෙන්නේ ප්‍රධානකත්වයට ඇවිල්ලා. සල්ලාලකම් කරලා දරුවෝ හම්බෙලා ඒ භූමියේ මල දරුවා භූමුදල කරලා තිබෙනවා. ඕ බඩ ගොඩක් වෙනස්කම් වෙලා ඇවිල්ලා. ඒ නිසා සභාව කියන්නේ මොකද්ද?
සේවකයන් මොකද්ද? ඉන්නේ මොන වගේ කොක්කුද කියලා මම හොඳට අඳුරනවා ඇවිල්ලා. ඒකයි අද දවසේ මට පැමිණි පීඩාවල් ඇවිල්ලා. මගේ දෙමව්පියන් සමහර පීඩා කළා. මට සමහර පීඩා කළා. මගේ ජීවිතයේ නොයෙක් ආකාර විනාශ කරපු සමහර අය මට ක්‍රියා කරනවා. ඒ සියල්ල මැද අද මම මේ ඉස්සරහට ඇවිල්ලා ඉන්නවා. ප්‍රේමයේ දේවදරුවනේ ඔබේ හතර ඔබේ ගෙදර ඉන්න පුළුවන්. යේසුස් වහන්සේ ඔබේ හතර ඔබේ පවුල තුළ ඉන්න පුළුවන් කියලා කියනවා. ඔබේ වගේ හතර සභාවක පුළුවන් මිනිස්සුන්ව සමානයි. ඕ නාටකෙ කිතුණු ඕ ඔබට පහර දෙන සිරගත කරන ඔබ විනාශ කරන නොයෙක් ආකාර ක්‍රියා කරන්න පුළුවන්. මේ ළඟදී මට සිස්ටර් කෙනෙක් කතා කරලා කිව්වා මගේ සභාව පිට අයට විශාල බඩුවල බෙදෙනවා. නමුත් අපට කිසි දෙයක් දෙන්නේ නැහැ මේ. තමන්ගේ සහෝදරයා බඩගිනි ඉන්න විට ලෝකෙට පරකාස ගෙදෙන්න පරකාස වගේ සේවාවකට තිබෙන්නේ ඇවිල්ලා. ප්‍රේමයේ දේවදරුවනේ අද කොහොම පීඩාවක් ඇවිත් ඔබට මට ඇති වෙන්න පුළුවන්ද? මට ඒ පීඩාව පැමිණ තිබෙනවා. මට අපහාස පැමිණ තිබෙනවා. මට නින්දාව පැමිණ තිබෙනවා. මාව සිරගත කිරීමේ මොහොත දේවට මොහොත දෙයක් තිබෙනවා. මා නඩුවකට මොහොත දෙයක් තිබෙනවා. මම බින්දුවේ වැටෙන්න තිබෙනවා. මම විනාශයේ මිනිවල කරා ග්‍රාමන මිනිසෙක් ඇවිල්ලා. මේ මගේ ජීවිතේ පුරාට පාවතම කියනවා. විතර ජීවිතය තුළ මේ දේවල් තිබෙන බව මෙවැනි පුරාට වෙන බව නමුත් අර දාවිත් තුළ තිබ්බ ආත්මය ඔබ තුළ මා තුළ තිබෙනවා නම් කිසි මනුෂ්‍යව සලවන්න බෑ. මේවා පුරාට මේ ඔබේ ජීවිතේ මගේ ජීවිතේ ගැඹුරු බව පාවුල වාසීපත් කරනවා. ප්‍රේමී දේවදරුවනි ඔබ බලන්න කියවලා බයිබලයේ මාර්ග සුභාරාජ්‍ය 4 පරිච්ඡේදය 35 4 දක්වා සුදෝමා 4 පරිච්ඡේදය 35 4 දක්වා පවිත්‍ර ඥාන ප්‍රතිමමත් කියන පොඩක් දේවල් තිබෙනවා. මේක අවස්ථාවක් නෙමෙයි. මම උඩ බලන්න කෙල ගහන්නේ නැහැ. මේක ක්‍රිස්තියානි මිනිසයා කියන මොකಾದ කියන එක ලෝකේ දැනගන්න අවශ්‍යයි. මේ ක්‍රිස්තියානි කමාවේ දොරකට කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක කණ්ඩායමක් කපටි වංචනික බොරුව කරනවා වූ ආත්මික ජීවත් වෙනවා වූ සෙනගට කුණාට වගේ නව කණ්ඩායමක් ලෝකෙ මිනිස්සුන්ම ඇතුළාතේ මේ කණ්ඩායමව අවබෝධ කරගන්න අපි මේ කිලෝ ගමන යන අවශ්‍යයි. ප්‍රේමී දේවදරුවනි මම සේවය හම්බ කළේ බඩ ගෝසරයක් ගන්න නෙමෙයි. මම සේවය කරන්නේ පොසත් වෙලා නෙමෙයි. මම සේවය කරන්නේ යාන වාහන ගන්න නෙමෙයි. මම සේවය කරන්නේ දරුවා පිටරට උගන්න නෙමෙයි. දිව්‍යන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන පිණිසයි. අද බොහෝ සේවා මොනවද වෙලා තියෙන්නේ? ඔහුගේ පැවැත්ම ඔහුගේ බඩවිට සේවයක් වෙන්නේ. දිව්‍යන් වහන්සේ ඔබමා කතා දෙවි කරන්නේ. අපි කන්න බොන්න අදින අවශ්‍යයි. අපි දරුවෝ වෙන ගන්න අවශ්‍යයි. අපේ පවුල් යම් තත්ත්වෙට ඉන්න අවශ්‍යයි. මේ ඊට වඩා දිව්‍යන් වහන්සේගේ සරත්මට අනුගත වෙන්න අවශ්‍යයි. ඒ විට කුණාට එන බව මතක තබා ගන්න අවශ්‍යයි. ඒ කුණාට මොන දෙමේ ශක්තිය දිව්‍යන් වහන්සේ ඔබට මට ලබා දෙන්න තිබෙනවා. යායක වරායක අන්තිමේ ලබා වෙන්න පුළුවන් නිශ්චල කාර්යයක් උද්වාස ඔබට මට උදාහරණ දෙනවා. 2006 සිට 2003 දක්වා සේවයේ මගේ තිබෙන විශාල කුණාටුවක්. දැන් කුණාට පහ වෙලා මට නිදහසේ මගේ සේවය කරගෙනවා. ඔබගේ ජීවිතය අත්දැකීම කරගන්න අවශ්‍යයි. ඒක මගේ ජීවිතය අත්දැකීම නිසායි මම මේ සේවයට ප්‍රකාශ කරන්නේ. මාර්ග සුභාරාජ්‍ය 4 පරිච්ඡේදය 35 සිට 4 දක්වා මොකද සිදු වෙන්නේ? යේසුස් වහන්සේ ගෝලයට කියනවා අපි මේ ඔරුවේ නැගලා ඉතර යමු කියලා. අවු මූදවැද ගමන් කරනවා. මූදවැද ගමන් මොකද සිදු වෙන්නේ? ඡන්ද මාරුතයක් වෙනවා. ඡන්ද මාරුතයක් ඇවිල්ලා ඔරුවට වතුර පෙරෙන්න පටන් ගන්නවා. ඔරුවේ ගමන නවතිනවා. ඔරුවේ එකමතර ගිරෙන තත්ත්වයටපත් වෙනවා. යේසුස් වහන්සේ මොකද කිව්වේ? ඔරුවේ අවරක වෙන මෙන්ටේකට හොදර වෙන්නේ යේසුස් වහන්සේ. ගෝලේ වතුර පය වුණා. ගෝලේ වගේ කෑගාල කිව්වා යේසුනේ අපි ගෙලෙන්න යනවා අපි බේර ගන්න කියලා. යේසුස් වහන්සේ උත්සාහ කිව්වා. යේසුස් වහන්සේ අවදි කළා. යේසුස් අවදි කළා යේසුස් මොකද කළේ ඇවිල්ලා? जिसदावल बादे उन्वහන්සේ අවදිව සුලබර තර්ජනය කොට නිස්සබ්ද වේව නිශ්චල වේවයි බෝධන අඩකලසේක සුලබ නැවතනේ මා නිශ්චලකම විය. හරිද? යේසුස් වහන්සේ
කුරාට නිශ්චල කළා. අපිට යේසුස් වහන්සේ සිටිනවා. අපි උන්වහන්සේව අවදි කරන්න අවශ්‍ය ආත්මික උන්වහන්සේ අවදි කරගෙන උන්වහන්සේ සමග මේ ගමන යන්නයි සුදාන වහන්සේගේ අනුග්‍රහය දෙවියන් වහන්සේ ඔබට ලබා දෙන්න දෙන්නේ. ඒ නිසා මොඩ කුරාට ආවත් මොඩ රැල්ල ආවත් යේසුස් වහන්සේ අපලට පිටවඩා උන්වහන්සේ අපි ප්‍රශංසාවේ නමස්කාරයේ යාඥාවේ නිරාහාර අවදි කරන විට අර දාවිද පාවිච්චි කරන කුංචි ගලකින් අපි සතර පහ කරන විට සීල පුරාට පහ ගිලා ජයග්‍රහණයේ වරායට කතා කරන හැකියාව ලැබෙනවා. ප්‍රේම දේවදරුවන් උදෑසන ඔබගේ ජීවිතය ගැන මෙනෙහි කරන්න. ඔබට මේ පුරාටව බෞද්ධ ධර්මයේ නොවෙන්න පුළුවන්. ඔබට මේ පුරාටව ඔබගේ පෞඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔබට මේ පුරාටව ඔබගේ දරුවගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔබට මේ පුරාටව අගේ එකක වෙන්න පුළුවන්. ඔබට මේ පුරාටව අසල්වාසික ප්‍රශ්න වෙන්න පුළුවන්. ඔබට මේ පුරාටව ඔබක්කෝ කාර්යයක් වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා. කලබල වෙන්න එපා. පළවෙනි දේ දිව්‍යන් වහන්සේ මුල හදවත පිළිගන්න. මුල හදවත දිව්‍යන් වහන්සේ පිළිගන්න. මුල හදවත දිව්‍යන් වහන්සේ විශ්වාස කරන්න. දිව්‍යන් වහන්සේගේ ආත්මය බුදුර නැත්තම් ඒ ආත්මය ඔබ ලබා ගන්න. අපේ වර යාත්‍රා කරන විට ඒ ආත්මය ඔබ ලැබෙන්න යනවා. ඒ ආත්මය සමග යේසුස් වහන්සේ ඔබ ළඟින් තබා ගන්න. යේසුස් වහන්සේ ඈත් කරන්න එපා. ඔබ පාපේ කරන විට ආත්මය ඈත් වෙනවා. යේසුස් වහන්සේ ඈත් වෙනවා. ධර්මික ජීවිතය ගත කරන විට ආත්මය ඔබ සමසින විට යේසුස් වහන්සේ ඔබ ළඟින් සිටිනවා. ඔබ පුංචි යාත්‍රා කරන විට ඉලක්කය අනුව ඔබ ජය ලබා ගන්න යනවා. දාවිද කැරෝලේ ඉලක්කයට පිළිස්තියාගේ ගොඩේ දාලට වින්දාසේ සතුරට අපි ඉලක්කයට යාත්‍රා කරන්න අවශ්‍යයි. කුරාටව ඉලක්කයට යාත්‍රා කරන්න අවශ්‍යයි. එවිට මොකද සිද්ධ වෙන්නේ? කුරාටව නිශ්චල වෙන්න යනවා. සුලක නිශ්චල වෙන්න යනවා. රැළ නිශ්චල වෙන්න යනවා. මෝද නිශ්චල වෙන්න යනවා. ඔබගේ ප්‍රශ්නේ නිශ්චල වෙන්න යනවා. ඔබට ජය ලැබෙන්න යනවා. අද ඔබ යාත්‍රා කරන්න ඉලක්කයක් ඇතුළත. අද ඔබගේ ඉලක්කය කොතනද වෙන්නේ කියලා මතක තබා ගන්න. ඔබ මෙතෙක් කල හරියට හිටියේ නැත්නම් මේ කුරාටව විනාශ කරන්න යනවා. මොකද දෙවියන් වහන්සේ ආත්මපූර්ණ මානසික නා යේසුස් වහන්සේ සම්සිද්ධවනා පුංචි යාත්‍රාවේ ඔබට සියල්ල පරාජය කරලා සෑම කුරාට විනාශ කරලා නිශ්චල මානසික කමක් කරවේ ඔබගේ වරාය ලැබෙන ස්වර්ගයට ඔබට ඇතුළට පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට ස්ථාන ඇති වෙන්න ඔබ දෙවියන් වහන්සේ කරුණාව ආශ ලැබෙන්නේ මගේ යාත්‍රා සම්පූර්ණයි. හalleluya හalleluya පරිද්‍රමේ ජීවිතයට ආශිර්වාදයක් ලැබෙයි කියලා ඔබ ප්‍රාර්ථනාවන්ත වන්න. ක්‍රිස්තුවේ ඉන්න ලෝකෙ පමණ නෙවෙයි ඔබ නියෝජිත පවුල තුළ මේ සභාව තුළ ක්‍රිස්තුව සිටින්න පුළුවන්. ඔබ දෙවියන් වහන්සේ නාම ධර්මයේ ඔබට අපාත නින්දා පීඩා කරන ඔබ විනාශ කරන්න පුළුවන්. ප්‍රවේශාවේ සතුරා કોઈ දිශාවෙන් නැතිව අවබෝධ කරගෙන ජීවත් වෙන්න. දෙවියන් වහන්සේ තෝරාගත් මිනිසෙක්ලා සිරු පුරාණ බැදී උන්වහන්සේ නියමිත වරාය වගේ සේක්වා. ආමේන්. යේසුස් මගේ අතනාරි යේසුස් මගේ අතනාරි කුඩඩෝ ආවා සුලග හැමුවා යේසුස් මගේ අතනාරි මම යේසුස් අතනාරි මම යේසුස් අතනාරි කුඩඩෝ ආවා සුලග හැමුවා මම යේසුස් අතනාරි Jesus mage atanari Jesus mage atanari kunado awa sulaga hemuwa Jesus mage atanari mama Jesus atanari mama Jesus atanari kunado awa sulaga hemuwa mama Jesus atanari Yesus වහන්සේ වදාළේ උන්වහන්සේ අද කදින් අල්ලගන්න දාවිද ආදර්ශයට කුංචි කොළු ගැටි සිරිදු ගලගේ සතර පහර දුන්නාසේ කුංචි යාඥාවක පීඩාව ජය ගන්න පුළුවන් උනාට ජය ගන්න පුළුවන් ඔබට දෙවියන් වහන්සේ
අපි යාත්‍රා කරමු. දේවයන් වහන්සේ මේ සභා නමස්කාර ප්‍රභාර ස්වාමීනි අන්තර්ජාල සභාවේ දරුණා උසල පූජා පිළිවෙල තව සත්‍යයක් වාදිතේ ජීවිත පුරාණ වැඩි දහස් කරනව අදවස වචන ප්‍රභාර ස්වාමීනි වචනය ආත්මික පූජා පිළිවෙල වහන්සේ අස්වර්ධන කෙරේ ස්වාමීනි දහස් කරන ස්වාමීනි තව සත්‍යයක් අපි ලෝක ජීවිත දෙනවා පෙර දවසේ රට අර්ධවසේ ලෝක ස්වාමීනි वर्तमान में बगदाद में देख रहा हूँ बहुत ही पुराना है बेलवांस कोई दहान में बिना स्वामी उमगदारो एक कोई दहान में पुराना पढ़ाई करे जाकर महापुर जीवन में मेरे स्थिति में बेलवांस और जीवन के अपराध में पुराना से पढ़ा करे ईश्वर सिर बोलो हाथ में पढ़ा देवे उमगे बाद स्वामीवांस जाकर गवा पर पढ़ा कर स्वामी ईश्वर विद्यार्थी बार है सभावार सकरगण सभावार सकरगण चित्र सभावार सकरगण दिन का तारा सकरगण आने से लगे बगे नाम में साक्षात में जीवन तो बगे जात करकम बगे देव जात करता हस्ता स्वामी यीशु स्वामी से नाम याद कर देवास में से इलाज हुआ आमीन दिव्य वाहन से करुणावद यीशु स्वामी प्रेमेण शुद्धात्मा अनुग्रह कृष्ण समगर अभी किरकरा समगर लोगों आधार का समगर सदा सदा काल और देवा विशेष ध्यान करते हुए नवा हमें संस्कार आवश्यक पहाड़ स्वदेव में पाप करो बगे रोग में सजीव यात्रा नवसेना सिरसा दवसा दोहरा प्रथम बगे यात्रा इन्हें में कुछ करान के नंतर मैसेज के आप में मर्दों को करान अभी तो हुए में अभी ये में यात्रा करने से पूरा कर यात्रा करा विद्यालय में नौकरी पर क्या पूरा मैंने मिला के सिरसा दवसा पूरा वस्तु मिलवा बाजार में इन्हें बात हो गया मैंने पूरा प्रार्थना करने बोला पूरा दुर्गा ने कथा कर पड़ा जाने में ये रहता आगे फोन आके मैसेज के दान इन अणुदुर्व सदाव सुमत एक्सिट बेटा वेलवे बलवा देश के बेटा यात्रा इल्ली वेलवे मम यात्रा